සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ ලෝකානුකම්පාවෙන් යුතුවම සංසාර දුකින් නිදහස් කරවන මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ මහා මුනි අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහැවත් පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්ව දරන්නේ හෝමාගම කිරිවත්තුඩුවේ පදිංචි පින්වත් උපේක්ෂා රණවක දියණිය විසින් විශේෂයෙන් 2003 දෙසැම්බර් මාසේ 12 වන දින මියගිය රෝහිණී රත්නායක ආච්චි අම්මාටත් හදිසි අනතුරක් හේතුවෙන් මිය පරලොව ගිය චංචලා ගුණරත්න මිතුරියටත් පින්පෙත් අනුමෝදනා කරන උතුම් අදහසින්, පින්වතුනේ, අපගේ ශාස්ත්‍රූන් වහන්සේ වන අපි සරණ ගියපු අපගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට ප්‍රායෝගිකව පෙන්වුවා ගුණධර්ම තුලින් ජීවිතයක් සම්පූර්ණයෙන්ම දියුණු කරන්න පුළුවන් බව. බුදුරජාණන් වහන්සේ තමයි ගුණධර්ම දියුණු කරලා ගුණධර්ම දියුණු කිරීම තුලින් ජීවිතයක් සම්පූර්ණයෙන්ම දියුණු කරන්න පුළුවන්, සම්පූර්ණයෙන්ම සුවපත් කරන්න පුළුවන් කියන මේ ලෝකයට පෙන්වුවේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හරියට ගුණධර්ම වැඩිම වර්ණනා කළා. ඒ ගුණධර්ම අතරේ සිරිසම්බුදු මුව මණ්ඩලින් බොහෝසේ වර්ණනා වෙච්ච ගුණය ඉවසීම. ඉවසීම කියන එක ගැන භාග්‍යතුන් වහන්සේ වදාලා කන්ති පරමං තපෝ තිතික්ඛා. ඉවසීම තමා උතුම්ම තපස. කන්ති බලං පබ්බජ්ජා. ඉවසීම තමයි පැවිද්දා සතු බලය. කන්ත්‍යා භියෝන විජ්ජති. ඉවසීමට වැඩි තරම් වූ කිසිවක් නැත්තේය. මෙහෙම බුද්ධ ශාසනය තුළේ ඉවසීම කියන ගුණය බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා. මේ ඉවසීම කියන එක බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ හරියට වර්ණනා කරන එකක්. ඒ නිසා දහම් කතා ගොඩාක් තුළ ඉවසීම ගැන අහන්න ලැබෙනවා. හැබැයි පින්වතුනි, ඉවසීම ගැන කොච්චර ඇහුවත්, ඉවසීම කියන එකට කොච්චර ආස කළත් ඉවසනවා කියන එක ලේසි නෑ. කෙනෙකුට ඉවසීමට මේ ඉවසීම කියන්නේ ගොඩාක් වටින එකක්. අනේ මට ඉවසන්න නැන්නම් කියලා ආසාවක් ඇති වෙන්න පුළුවන්. ආසාව ඇති වුණාට ඉවසන්න හරිය අමාරුයි. ඒක මා හිතන්නේ මේ බණහන පින්වතුන්ලා ප්‍රායෝගිකව දන්නවා ඉවසනවා කියන එක කොච්චර අමාරුද කියලා. අන්න ඒකට අද මේ ධර්මයෙන් හොඳ උපක්‍රමයක් ලැබෙනවා. ඉවසන්ට අමාරු අයට හොඳ උපක්‍රමයක් අද මේ ධර්ම දේශනාවෙන් අහන්න ලැබෙනවා. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ මහා පින්වන්තයෙක් නිසා. ඒ පින්වන්තයා උපන්නේ සුණාපරන්තවල. සුණාපරන්තය කියලා කියන්නේ පින්වතුනි වර්තමානයේ අරාබි දේශයට. අරාබි දේශයේ උපන්නේ වෙළඳ කුලයක. ගැල් වෙළඳාම් වලින් රට රාජ්‍ය වලට ගිහිල්ලා බඩු විකුණලා ජීවත් වෙන කුලයක්. ඔහුගේ නම පුන්න. මේ පුන්න තරුණ වයසට ආවට පස්සේ පුන්න තමයි පවුලේ වැඩිමලා. තාත්තගෙන් ආපු මේ පාරම්පරික රැකියාව පුන්නට දායාද වුණා. දැන් පුන්න තමයි ගැල් 500 1000 අරගෙන රටෙන් රටට වෙළඳාම යන්නේ.
ඉතින් පුන්න ඔහොම යනවා. ගැල් වෙළඳාමක 500ක ගැල් පිරිසක් අරගෙන. එතකොට මේ විශාල මේ පිරිසක් හිටපු මහා පිරිවරක් හිටපු ධනවත් වෙලෙන්දෙක් මේ. ගැල් 500ක පිරිවරක් අරගෙන සුණාපරන්ත වලින් පිටත් වෙලා නොයෙක් ප්‍රධාන නගරවල වෙළහෙළදාම් කරගෙන ධනෙ උපයමින් පුන්න එනවා. ආවේ කොහාටද? මේ ලෝකයට පහළ වෙච්චි මේ මිනිස්යාගේ సంతාන සුවපත් කරවන මහා ශෛල්‍ය වෛද්‍යවරයාණන් වහන්සේ. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ප්‍රධාන නගරයට පුන්නාවා. බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් වැඩ හිටියේ සවැත් නුවර. පුන්න වෙළඳාම් කරමින් එනවා සවැත් නුවරට. සවැත් නුවර ඔන්න එක තැනක හොඳ ඉඩකඩ තියෙන තැනක් බලලා මේගොල්ලෝ තමන්ගේ ගැල් 500 නවත්තලා දැන් වෙළඳාමට සූදානම් වෙනවා. පුන්න දවස් කීපයක්ම දැක්කා එක දිගට මිනිස්සු පොලිමට යම් දෙසකට යනවා. පුන්න එතකොට දවසක් කතා කරලා ඇහුවා මේ යන පිරිසකින්, මම මේ දින කීපයක් තිස්සේ බලාගෙන මේ මිනිස්සු එකම දිශාවකට ඇදෙනවා. මේ කොහෙද මේ මිනිස්සු යන්නේ? එතකොට ඒ යන මිනිස්සු අතරින් එක්කෙනෙක් කිව්වා, "ඇයි දන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ පහළ වෙලා. ඒ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් විහරේ දහම් දෙසනවා කියලා දන්නේ නැද්ද? ඒ මధుර මනෝහර ධර්මය අහන්න ඔබ යන්නේ නැද්ද? ඒ ධර්මය අහනකොට හදවත සංසිඳිනවනේ. ඒ කෙලෙස් නැසූ මුනිදුන් බණ කියනවා" කියලා දැන් මේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ ගැන වර්ණනා කළා. බුද්ධ කියන වචනේ අහනකොටම පුන්නගේ හිත පැහැදුනා. මොකක්ද උනේ බුද්ධ කියන වචනේ අහනකොට පින්වතුනි? හිත පැහැදුනා. චිත්ත ප්‍රසාදය ඇති වුණා. ආන්ගේ හිත පැහැදිච්ච නිසා තමයි මම මේ පින්වන්තයා කියලා මෙයාට කිව්වේ. මොකද බුදුරජාණන් වහන්සේ ගැන අහනකොට හිත පහදින්න විශාල පිනක් ඕනේ. ඒ හිත පැහැදීමෙන් තමයි ඔක්කොම ටික ආරම්භ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන කෙනෙකුගේ හිත පැහැදුන්නේ නැත්නම් එතනින් එහාට එයාගේ ජීවිතේ සුවපත් වෙන වැඩපිළිවෙලක් ගැන කතාවක් නැහැ. පළමුවෙනි එක තමයි හිත පැහැදීම. ඒතර පුන්නට පින තිබුණා. ආන්න එහෙම හිත පහදව ගන්න. හිත පැහැදුනා. හිත පැහැදිලා භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න මාත් යන්න ඕනේ කියලා තමන්ගේ මේ සේවක කාර්කාදීන්ට කිව්වා, "මං මේ පිරිසත් එක්ක ඒ බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ගිහිල්ලා එන්නම්. උඹලා වෙළඳාම් කරගෙන ඉන්න ඕන. හොර වංචා කරන්නේ නැතුව උඹලා හොඳට වෙළඳාම කරන්න ඕන" කියලා දැන් අවවාද කරලා පුන්න ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇහුවා. බුදුරජාණන් වහන්සේ ඊටාම මිහිරට දහම් දේශනකොට පුන්නගේ හිතට පුදුම සතුටක් ඇති වුණා. පුන්න කල්පනා කළා, මෙහෙම ධර්මයක් තියෙද්දි, මෙහෙම ධර්මයක්, මෙහෙම හිත සන්තෝෂ වෙන ධර්මයක්, මෙහෙම හිත සුවපත් වෙන ධර්මයක් තියෙද්දි වෙන ධනෙ මොකටද මට? වෙන ධනෙ මොකටද? මේ ධර්මයේ මමත් අවබෝධ කරන්න ඕන. මේ ධර්ම අවබෝධ කරන්න මට ගිහි ජීවිතේ මේ වෙළඳාම් කරගෙන ඉන්න එක බාධාවක්. මං ඒ නිසා මහාන වෙන්න ඕන. ඔන්න හිත ආවා. පුන්නේදා බණ අහලා තමන්ගේ ගැල් පිරිස ළඟට ආයෙනවා. ඇවිල්ලා සේවක පිරිසට කිව්වා, "මම ආයේ ගැල් වෙළඳාම යන්නේ නැහැ. මං මේ බුදුරජාන් වහන්සේ ළඟ පැවිදි වෙන්න තීරණය කළා. ඒ නිසා උඹලා දැන් ආයේ වෙළහෙළදාම් කිසිවක් නොකර දැන් පිටත් වෙලා" කිව්වා සුණාපරන්තට. සුණාපරන්තට ගිහිල්ලා මාගේ පවුලේ මේ මව්පියන්ටත් මගේ සහෝදරයාටත් දන්වපල්ලා මම මහාන වුණා කියලා. බුදුරජාන් වහන්සේ සමීපේ පැවිදි වුණා කියලා දන්වපල්ලා කියලා පිටත් කරලා යවුවා. ඔන්න ඔහොම තමයි පුන්න තෙරුන් පැවිදි වුණේ. පැවිද්දටපත් වෙලා හරීම ගුණ යහපත් හොඳින් වතපිළිවෙතින් සරුව පැවිදි ජීවිතය ගත කළා. මේ විදිහට පැවිදි ජීවිතය ගත කරලා කාලයක් යනකොට පුන්න තෙරුන් වහන්සේට හිතක් උපදිනවා, ආයෙත් වතාවක්
තමන්ගේ මේ උපම් භූමියට ගිහින් එන්න තමන්ගේ මේ ඥාතීන්ට තමන්ගේ පවුලේ පිරිසට මේ ධර්මයෙන් අනුග්‍රහ කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ සමීපයට එදා පුන්න තෙරුන් වහන්සේ පැමිණුණා. පැමිණිලා භාග්‍යතුන් වහන්සේට බොහෝම ගෞරවයෙන් වන්දනා කළා. වන්දනා කරලා කියනවා සාදුමම් බන්තේ භගවා සංකිත්තේන ඕවාදේන ඕවදතු. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට තථාගතයන් වහන්සේ කෙටියෙන් ධර්මයක් දේශනා කරනු මැනවි. සංක්ෂේපයෙන් යමහම් භගවතෝ ධම්මං සුත්වා මං මේ භාග්‍යතුන් වහන්සේ වදාරන ධර්මය අහලා ඒකෝ වූපකට්ටෝ හුදෙකලා වෙලා අප්පමත්තෝ වාතාපි පහිතත්තෝ විහෙරෙය්‍යං අප්‍රමාදීව ධර්මයට ජීවිතේ පූජා කරලා වාසය කරන්න ස්වාමීනි. මට කෙටියෙන් ධර්මයක් කියලා දෙන්න කිව්වා. යම් තැනකට ගිහිල්ලා ඒ ධර්මයේම යලි යලි පුරුදු කරන්න දෙයක්. එහෙම දහමක් කියලා දෙන්න කිව්වා. තේනහි පුන්න සුනෝහි බුදුරජාන් වහන්සේ වදාලා එහෙනම් පුන්න අහගන්ට සාධුකං මනසී කරොහි හොඳට මේ ධර්මය මෙනෙහි කරන්න. බාසිස්සාමි මන් දැන් ඔබට මේ ධර්මය කියා දෙනවා. මේ තමයි ධර්මය ඇහිීම පිණිස කෙනෙකුට තියෙන්න ඕන ශිල්පය, දක්ෂතාවය, කුසලතාවය. ධර්මය අහනවා නම් මේ ධර්මය කියන මහා සාරවත් දේ ජීවිතයට ගන්න එයා ගාව තියෙන්න ඕන දක්ෂකමක්. ඒ දක්ෂකම තමයි හොඳට ඇසීම, අහන දේ හොඳින් මෙනෙහි කිරීම. ධර්මය අහන කෙනාට තියෙන්න ඕන දක්ෂතාවය මොකද්ද පින්වතුනි? පළමුවෙනි එක තමයි පැහැදීම. පැහැදීමට පස්සේ තියෙන්න ඕන හොඳට ඇසීම. ඊළඟට ඇසූ දේ හොඳට මෙනෙහි කිරීම. ওই ටික තියෙනවා නම් එයාට ධර්මය අහන්න අවශ්‍ය දේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් පුන්න හොඳට අහන්න. ඉතින් භාග්‍යතුන් වහන්සේට පුන්න තෙරුන් වහන්සේ වදාලා ස්වාමීනි එහෙමයි. මං හොඳින් ධර්මය අහනවා. සාන්තිකෝ පුන්න චක්කු විඤ්ඤයා රූපා. පුන්න ඇහැට පේන රූප තියෙනවා. ඉට්ඨා කාන්තා මනාපා ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රියමනාප වූ ඉෂ්ට කියලා කිව්වේ සිත් ඇද ගන්නා. ඉෂ්ටයි කියලා කියන්නේ ඒ රූපය සිත ඇදලා ගන්නවා. ඒ රූපයට සිත ඇදී යනවා. කාන්තා කියලා කිව්වේ ඒ රූපේ බොහෝම ලස්සනයි. මනාපා ඒ රූපයට මනාපී බව ඇති වෙනවා. පිය රූපා හරීම ප්‍රිය රූපී. කාමෝප සංහිතා ඒ රූපය කැමැත්ත ඇති කරවන ස්වභාවයෙන් යුක්තයි. රජනීයා ඒ වගේමයි බැඳීම් හටගන්නා ස්වභාවයෙන් යුක්ත. කෙලෙස් වගුරුවන බන්ධන හටගන්න ස්වභාවයෙන් යුක්ත රූප තියෙනවා. තංචේ භික්ඛු අභිනන්දති. ඉතින් භික්ෂුවක් එබඳු රූපයක් දැක්කහම ඒ රූපය සතුටින් පිළිගන්නවා. ශා කියලා පිළිගන්නවා. අනේ කොච්චර ලස්සනයිද කියලා පිළිගන්නවා. ආන් ඒකට කියනවා රූපේ සතුටින් පිළිගත්තා. අභිනන්දති. සතුටින් පිළිගත්තා මේකේ නවතින්නේ නැහැ. අභිවදති. ඒකේ ಗುಣ කියනවා. ඒකේ ಗುಣ අන් අයටත් කියනවා. තමනුත් හිතින් කියනවා ಗುಣ ශා ඒකේ ලස්සන. ඒකේ තියෙන හැඩ කියලා ಗುಣ කියනවා. ඒ සතුටින් පිළි අරගෙන ಗುಣ කියනකොට මොකද්ද වෙන්නේ? අජ්ජෝසාය තිට්ඨති. ඒක ආධ්‍යාත්මයේ තුල කිඳා බහිනවා. උපජ්ජති නන්දි. ආන් එතකොට හට ගන්නවා අරුබුදේ. මොකද්ද අරුබුදේ? තණ්හාව උපදිනවා. බලන්න මේ කෙලෙස් හැදෙන විදිහ. මේවා මේ විදිහට විග්‍රහ කරන්නේ කවුද? අපි සරණ ගිය අපේ ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට මේ సంతානය තුල ඒක මේ බැසගෙන තෘෂ්ණාව හට ගන්නවා කිව්වා. නන්දී සමුදයා දුක්ඛ සමුදයෝ පුන්නාති වදාමි. පුන්න තෘෂ්ණාව නිසා තමයි මේ දුක හටගන්නේ කියලා තමයි කියන්න තියෙන්නේ.
තෘෂ්ණාව හේතු කොටගෙන දුක හටගන්නවා කියලා කියන්න තියෙන්නේ. එතකොට ඔය තමයි ඇහැ මුල් කරගෙන දුක හටගන්න විදිහ. බුදුරජාන් වහන්සේ ওই විදිහට පුන්න තෙරුන් වහන්සේට ඇහැ මුල් කරගෙන, කන මුල් කරගෙන, නාසය මුල් කරගෙන, දිව මුල් කරගෙන, කය මුල් කරගෙන, ඊළඟට මනස මුල් කරගෙන දුක හටගන්න හැටි කියලා දුන්නා. දැන් පින්වතුන් මේ කියන්න බලන්න මේ පින්වතුන්ගේ මේ මතකයෙන්ම මනස මුල් කරගෙන කොහොමද මේ දුක හටගන්නේ කියලා. අර ඇස මුල් කරගෙන වගේ වයි මේ මනසට තියෙනවා. දැන් ඔබත් මේක හොඳට නුවණින් මෙනෙහි කරන්න ඕන. මනසට තියෙනවා මනසට එන හිතුවිලි. ඒ හිතුවිලි ඉෂ්ටයි. සිත් ඇද ගන්න සුළුයි. ඊළඟට ඒ හිතුවිලි හරි සුන්දරයි, ලස්සනයි. ඊළඟට හිතුවිලි තියෙනවා ඒවා හරි මනාපි. ඒ හිතුවිල්ල ප්‍රියරූපී. ඒ හිතුවිල්ලට කැමැත්ත ඇති වෙනවා. ඊළඟට ඒ හිතුවිල්ල කෙලෙස් වගුරුවනවා, රජනීය. ඕන් ඔය જાතිය හිතුවිල්ලක් යම් භික්ෂුවක් සතුටින් පිළිගත්තොත්, ඒ පිළිගත් එකේ ಗುಣ කිව්වොත්, ඒ හිතුවිල්ල එයාගේ ජීවිතය තුළ කිඳා බහිනවා. අජ්ජෝසාය තිට්ඨති. ඒ කිඳා බැත්සම කිඳා බහැපු දේ තමයි තෘෂ්ණාව බවට පත් වෙන්නේ. තණ්හාව හට ගන්නවා. ඒ තණ්හාව හටගත්තා කියලා කියන්නේ තණ්හා සමුදය දුක්ඛ සමුදයෝ පුණ්ණාති වදාමි. පුන්න තණ්හාව හටගත්තා කියන්නේ දුක හටගත්තා කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই විදිහට පුන්න තෙරුන් වහන්සේට දුක හටගන්න හැටි කියලා දුන්නා. ඒතර පැහැදිලිනේ. මේ ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරනකොට ඒ ඇහැට පේන රූප හේතුවෙන් ඕන් ඔහොම තමා දුක හටගන්නේ. සන්තිචකෝ පුන්න චක්කු විඤ්ඤය රූපා. ඒ වගේමයි පුන්න මේ ඇහැට පේන රූප තියෙනවනේ. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රියරූපී කාමූප සංහිත රජනීය රූප තියෙනවනේ. තංචේ භික්ඛු නාභිනන්දති. හැබැයි භික්ෂුව ওই රූප දැක්ක කියලා ඒක සතුටින් පිළිගන්න යන්නේ. ඒකේ ಗುಣ කියන්නේ යන්නේ. ඒක සතුටින් පිළිගන්නේ නැතිකොට, ඒකේ ಗುಣ කියන්නේ නැතිකොට නාජ්ජෝ සාය තිට්ඨති. ඒ රූපයට බෑ ඒ භික්ෂුවගේ ආධ්‍යාත්මය තුල බැස ගන්න. ඒක ජීවිතේ කිඳා බහින්නේ. තස්ස තං අනභි නන්දතු අනභි වදතු. පුන්න ඔය විදිහට ಗುಣ කියන්නේ නැතිකොට, සතුටින් පිළිගන්නේ නැතිකොට අනජ්ජෝ සාය තිට්ඨතු. ඒක ආධ්‍යාත්මය තුල බැසගන්නේ නැතිකොට නන්දි නිරුද්ධති. තෘෂ්ණාව නිරුද්ධ වෙලා යනවා. තෘෂ්ණාව කියන එක එතන නෑ. නන්දි නිරෝධා දුක්ඛ නිරෝධෝති පුණ්ණාති වදාමි. තණ්හාව නැති වුණා කියලා කියන්නේ දුක නැති වුණා කියලායි පුන්න කියන්න තියෙන්නේ. ඔන්න ඔය විදිහට ශාස්ත්‍රඥ වහන්සේ හරි ලස්සන ධර්මයක්. දැන් මේ ධර්මය ඇහුවේ පින්වතුනේ හොඳ ප්‍රඥාවක් තියෙන කෙනෙක්. මේ ධර්මයේ අහගෙන හිටියේ පුන්න කියන ප්‍රඥාවක් තිබුණ කෙනා. ඒ නිසා මේ ධර්මය ඔහු ප්‍රඥාවෙන් මනාකොට ගත්තා. ඒ ප්‍රඥාවෙන් මනාකොට ගත්තා කියන එක තේරෙනවා මෙතනින් පස්සේ බුදුරජාණන් වහන්සේට දෙන උත්තර වලින්. මේ අහපු කාරණේ ඔක්කොම පැහැදිලි වෙනවා පුන්න තෙරුන් වහන්සේ ඒ දෙන උත්තර වලින්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට කොහොමද දුක හටගන්නේ කියන එකත් පුන්න තෙරුන් වහන්සේට කියලා දුන්නා. කොහොමද දුක නිරුද්ධ වෙන්නේ කියන එකත් පුන්න තෙරුන් වහන්සේට කියලා දුන්නා. කොහොමද පින්වතුනි දුක හටගන්නේ? යම් තැනක තෘෂ්ණාව නන්දි හටගත්තා නම් එතන දුක හටගත්තා. යම් තැනක තෘෂ්ණාව නිරුද්ධ වුණා නම් ඕන්න එතන දුක නිරුද්ධ වුණා. ඉතින් ඔය අවවාදය තමයි කළේ. ඉමිනාච ත්වම් පුන්න මයා සංකිත්තේන ඕවාදේන ඕවදිතෝ. ඉතින් පුන්න මං ඕන්න ඔබට සංක්ෂේපයෙන් අවවාදයක් කළා. කතරස්මින් ජනපදේ විහෙරිස්සතිති. ඉතින් පුන්න මේ දහම් අවවාදය අහගෙන ගිහිල්ලා ඔබ කොයි ජනපදයේද ඉන්ට හිතාගෙන ඉන්නේ?
ඉමිනහම් බන්තේ භගවතා සංකිත්තේ නෝවාදී නෝවදිතු. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වදාරපු ඔය අවවාදය අහලා මං වීරිය වඩන්ට යන්නේ අත්ති සුනාපරන්තෝ නාම ජනපදු. ස්වාමීනි සුනාපරන්ත කියලා ජනපදයක් තියෙනවනේ. මේ සුනාපරන්ත කියලා කියන්නේ කොයි ජනපදයේද? අපගේ මේ පුණ්‍ය තෙරුන් වහන්සේගේ උපම් බිම. ආන්ගේ උපම් බිමට තමයි ස්වාමීනි මං යන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා චණ්ඩාකෝ පුන්න සුනාපරන්තකා මනුස්සා. පුන්න ඔය සුනාපරන්තේ මිනිසු හරි ප්‍රචණ්ඩයිනේ. පරුසාකෝ පුන්න සුනාපරන්තකා මනුස්සා. පුන්න ඔය සුනාපරන්තේ මිනිසු හරි පරුසයිනේ. හරිම දරුණයිනේ. සචේතම් පුන්න සුනාපරන්තකා මනුස්සා. පුන්න ඔය සුනාපරන්තේ මිනිස්සු ඔබ ගියාම ඔබට අක්කෝසිස්සන්ති පරිභාසිස්සන්ති ආක්‍රෝෂ කරයි පරිභාස කරයි පරිභව කරයි. බලන්න ශාස්ත්‍රඥ වහන්සේ අහනවා තත්තතේ පුන්න කිංති භවිස්සාමීති. ඉතින් පුන්න කොහොමද එහෙම වෙලාවක ඔබ ඒකට මුහුණ දෙන්නේ? ඒ සුනාපරන්තයට ගියාට පස්සේ ඒ සුනාපරන්තය තුළ මිනිස්සු හරි ඡණ්ඩයි පරුසයි. ඒකුම් බණී කිව්වා. ඒකුම් පරිභව කරයි කිව්වා. කොහොමද කියලා ඇහුවා. ඒ වෙලාවේ ඒකට මුහුණ දෙන්නේ. හරි ලස්සනයි. ඇත්තෙම ස්වාමීනි සුනාපරන්තේ මිනිස්සු මට ආක්‍රෝෂ කරන්න පුළුවන්. මට පරිභව කරන්න පුළුවන්. ඉතින් ස්වාමීනි එහෙම යම් විදිහකින් මිනිස්සු මට කරොත් මම මෙහෙම හිතනවා. බද්ධකා වතිමේ සුනාපරන්තකා මනුස්සා සුබද්ධකා වතිමේ සුනාපරන්තකා මනුස්සා. අනේ මේ සුනාපරන්තේ මිනිස්සු කොච්චර හොඳයිද? අනේ මේ සුනාපරන්තේ මිනිස්සු කොච්චර යහපත්ද? යම් මේ නයි මේ පානිනා පහරන් දෙන්ති. මේගොල්ලෝ මට අතින් පයින් පහර ගහන්නේ නෑනේ. මිනිස්සු ආක්‍රෝෂ කරොත් පරිභව කරොත් කොහොමද පුණ්‍ය තෙරුන් වහන්සේ හිතනවා කිව්වේ? මේ මිනිස්සු කොච්චර හොඳයිද? මේ මිනිස්සු කොච්චර යහපත්ද? මේ මිනිස්සු මට අතින් පාරක් ගහන්නේ නෑනේ. මේ කටින් බයිනවා විතරනේ. කියලා ස්වාමීනි මම ඒකට මුහුණ දෙනවා කිව්වා. ඒ කිව්වේ අර බාහිරින් පේන්න තියෙන රූපේවත් ඇහෙන හඬවත් ඒ ඇහෙන වචනවත් මුකුත් උන්වහන්සේ සතුටින් පිළිගන්න යන්නේ. බලන්න අවවාදී ගත්ත දක්ෂකම. ඒක සතුටින් පිළිගන්න ගියේ නෑ. එක්කෝ ඒකත් එක්ක එකතු වෙන්න ගියේ නෑ. ඒකත් එක්ක තණ්හාවක් හදාගන්න ගියේ නෑ. බලන්න මේ කෙටි අවවාදය. දැන් මේ අවවාදේ ගොඩාක් කෙටි ශාස්ත්‍රඥ වහන්සේ වදාරපු අවවාදේ. නමුත් මේ ප්‍රඥාව කියන එක ආන්න එතන පින්වතුනි තියෙන්නේ. මේ අවවාදෙන් ඔක්කොම ටික ගත්තනේ. බුදුරජාන් වහන්සේ මේ අවවාදයේ තුල මේ ප්‍රිය රූප ප්‍රිය ශබ්ද ප්‍රිය ගන්ධ සුවඳ ආදී මුල් කරගෙන දුක හටගන්න හැටි දුක නිරුද්ධ වෙන හැටි තමයි කියලා දුන්නේ. නමුත් පුණ්‍ය තෙරුන් වහන්සේ මේක සම්පූර්ණයෙන්ම මේ ඇහැ කන නාසය දිවකය මනස කියන ආයතන 6 දමනය කරගන්න. ඒ තුලින් අරුබුදයක් හටගන්නේ නැති මට්ටමට ජීවිතේ හදාගන්න අරගත්තනේ. ඒ ලස්සන ක්‍රමයක්. කවුරු හරි බැනගෙන ආවොත් ඒ බැනගෙන එන වෙලාවේ සාමාන්‍යයෙන් වෙන දේ තමයි ඉවසීම නැතුව යනවා අවිස්සෙනවා. කවුරු හරි ආක්‍රෝෂ කරගෙන පරිභව කරගෙන ආවොත් එහෙම ඉක්මනට ඇවිස්සලා යනවා මිනිස්සයා. ඉවසීම කියන එක කොහෙ ගියාද නේ? ආන් ඒ වෙලාවට ඉවසන්ට අමාරු අයට හොඳ උපක්‍රමයක්. මොකද්ද? නෑ මේ මිනිස්සු හොඳයි. මේ මිනිස්සු බැනගෙන ආවට මේ මිනිස්සු මට ගහන්නේ කියලා ඉවසන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා සචේ පනතේ පුන්න සුනාපරන්තකා මනුස්සා පානිනම් පහරන් දෙන්ති. නෑ පුන්න එහෙම කියන්න බෑ. සමහරලාවට ওই සුනාපරන්තේ මිනිස්සු බැනලා විතරක් ඉන්න එකක් නෑ. ওই මිනිස්සු අතිමුත් ගහන්න ඉඩ තියෙනවා.
එහෙම වුණොත් කොහොමද පුන්න මුහුණ දෙන්නේ? එතකොට මේ පුන්න තෙරුන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මිනිස්සු මට අතින් පහර ගැහුවොත් මම මෙහෙම හිතනවා. කොච්චර හොඳයිද මේ සුණාපරන්ති මිනිස්සු. කොච්චර යහපත්ද. මේ මිනිස්සු මට අතින් පහර ගහනවා තමයි. ඒ වුණාට මේ මිනිස්සු මට ගලකින් පහර ගහන්නේ නෑනේ. මේ මිනිස්සු මට ගල් ගහන්නේ නෑනේ. ආන් එහෙම හිතනවා කිව්වා. එතකොට කෙනෙකුගෙන් මේ අතුල් පහරක් වැදුනොත් එහෙම කෙනෙක් ගැහුවොත් එහෙම මිනිස්සුකුගේ ඉවසීමට මොනවා වුණාද කියලා හොයාගන්න බැරි වෙනවා. පැස්සවන විදිහටමනේ මිනිස්සු හිතන්නේ. ඇවිස්සෙන විදිහටමනේ. මිනිසුන්ට නම් මෙච්චර දුර යෑමක් නෑ. පොඩ්ඩ ඉරියව් එහෙ මෙහෙ වෙනකොටම මිනිස්සයාගේ ඉවසීම ඉවරයිනේ. මිනිස්සෙක් බයින්න ඕනෙත් නෑනේ. ගෙවල් දොරවල් වල එහෙම ප්‍රශ්න හට ගන්න විදිහ ඔබ දන්නවනේ. සමහරවිට වචනයක් පිට වෙන්න ඕනේ. ඉරියව්වක් එහෙම මෙහෙ වුණා නම් ඔන්න ඇවිස්සලා. එතන ඉහා කතන්දරයක් ගැන ආයේ නෑ. දැන් පුන්න ස්වාමීන් වහන්සේ කියනවා මේ රහතන් වහන්සේ නමක් නෙවෙයි පින්වතුනි මේ උත්තරේ දෙන්නේ. පුන්න ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මම ඒ වෙලාවටත් මේ මිනිස්සු ගැන යහපත හිතනවා. මේ මිනිස්සු කොච්චර හොඳයිද මේ මිනිස්සු මට ගල් වලින් පහර දෙන්නේ නෑනේ. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ පුන්න. ඔය මිනිස්සු ඔබට ගල් වලින් උනත් පහර ගහන්න බැරි නේ. එතකොට ඔබට මොකද්ද මේ හිතෙන්නේ? ඔබ කොහොමද ඒට මුහුණ දෙන්නේ? ස්වාමීනි මම එතකොට මෙහෙම හිතනවා. මේ සුණාපරන්ති මිනිස්සු කොච්චර හොඳයිද කොච්චර යහපත්ද? මේ මිනිස්සු මට දඬු මුගුරු වලින් පහර ගහන්නේ නෑනේ. මට පොළු වලින් ගහන්නේ නෑනේ මේ මිනිස්සු. ආන් එහෙම හිතනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ පුන්න. ඔය මිනිස්සු ඔබට දඬු මුගුරු වලින් උනත් පහර දෙන්න ඉඩ තියෙනවා. ඔබේ මේ ඇටකටු බිඳෙන්න දඬු මුගුරු අරගෙන ගහන්න ඉඩ තියෙනවා කිව්වා. එහෙම වුණොත් පුන්න කොහොමද ඒකට මුහුණ දෙන්නේ ඔබ? ස්වාමීනි මම එතකොට හිතනවා මේ සුණාපරන්ති මිනිස්සු හරි යහපත්. මේ මිනිස්සු හරි හොඳයි. මේ මිනිස්සු පොළු වලින් මට ගැහුවට දඬු මුගුරු වලින් ගැහුවට මට මේ තියුණු ආයුධ වලින් පහර ගහන්නේ නෑනේ. මට ආයුධයකින් මේ මිනිස්සු හානි කරන්නේ නෑනේ. ස්වාමීනි මං එහෙම හිතනවා. නෑ පුන්න ඔය මිනිස්සු ඔබට ආයුධයෙන් උනත් පහර දෙන්න පුළුවන්. එතකොට පුන්න ඔබ කොහොමද මුහුණ දෙන්නේ? ස්වාමීනි මිනිස්සු මට ආයුධයෙන් පහර දීගෙන ආවොත් එහෙම මම මෙහෙම හිතනවා. යම් කාරණයකින් මේ මිනිස්සු මේ ආයුධ වලින් මට කොච්චර පහර ගැහුවත් මේ මිනිස්සු මට තියුණු ආයුධ වලින් දැන් කලින් කියලා තියෙන්නේ සාමාන්‍ය ආයුධ. දැන් පුන්න තෙරුණ හිතනවා නෑ මේ සාමාන්‍ය ආයුධ වලින් මට ගැහුවට මට තියුණු ආයුධ වලින් කැපිලා වෙන් වෙන ආයුධ වලින් මට ගහන්නේ නෑනේ. මං එහෙම හිතනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ පුන්න. ওই සුණාපරන්ති මිනිස්සු හරි දරුණුයි. තියුණු ආයුධයකින් උනත් ඔබට පහර දෙන්න පුළුවන්. ඒ තියුණු ආයුධයකින් පහර දීලා ඔබව මරණයට පත් කරවන්න පුළුවන්. පුන්න එතකොට කොහොමද මුහුණ දෙන්නේ? ස්වාමීනි සුණාපරන්ති මිනිස්සු මට තියුණු ආයුධයකින් පහර දීලා මම මරා දැම්මොත් මට ඒ ගැන මෙන්න මේ විදිහටයි හිතෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නවා. කය ගැනත් ජීවිතය ගැනත් හෙම්බත් වෙලා ඉන්නේ. ලැජ්ජා වෙලා ඉන්නේ. පිළිකුල් වෙලා ඉන්නේ. මේ ජීවිතය අවබෝධ කරපු උත්තමයෝ ඉන්නවා මේ කය කියන එකට ඇලෙන්න යන්නේ නැහැ. මේ ජීවිතයට ඇලෙන්න යන්නේ නැහැ. මේ කය ගැනත් මේ ජීවිතය ගැනත් ලැජ්ජාවටපත් වෙලා ඉන්න ශ්‍රාවකයෝ ඉන්නවා. ඇතැම් ශ්‍රාවකයෝ ඒ තමන්ගේ ජීවිතය නසා ගැනීම පිණිස ආයුධ පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම පවා හොයනවා. දැන් සමහරවිට ඔබ මීට පෙර ධර්ම දේශනාවකදී ඇහුවා ගෝධික තෙරුන් වහන්සේ ගැන. කුසලයට ආස කළා මේ කුණු කය දරාගෙන කයේ කායික වේදනාව දරාගෙන ඉන්න අමාරුයි. ඒ නිසා උත්තමයන් වහන්සේ ඔබට මතක ඇති. සමසීස ලෙස පිරිනුවම් වෙදී
ගෝධික මහතෙරුන් වහන්සේ. ඉතින් ඒ වගේ සිදුවීමුත් තියෙනවා. ඉතින් මට මේ ආයුධයක් නොසොයාම ආයුධයක් මා කරා ඇවිදින් තියෙනවා නොවේ. බලන්න හිතපු විදිය. මට ආයුධයක් මමම හොයන්නේ නැතුව ආයුධේ මං කරා හොයාගෙන ඇවිල්ලා තියෙනවා නොවේ. ඉතින් කොච්චර එකක්ද ඒක මට කියලා ස්වාමීනි මං ඔහොම හිතනවා කිව්වා. ඔව් බුදුරජාණන් වහන්සේ බලන්න මේ සුනා පරන්තයට වඩින්න ලැහැත් වෙන පුන්න තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාලා සාදු සාදු පුන්න බොහෝම යහපත්. පුන්න බොහෝම යහපත්. සිරි සම්බුදු මුව මඩලින් සාදුකාර ලබනවා කියන්නේ ඒක පින්වතුනි සුළුපටු දෙයක්ද? ශාස්ත්‍රුන් වහන්සේ සාදුකාර දෙනවා කියන්නේ සුළු දෙයක්ද ඒක? මේ පුන්න තෙරුන් වහන්සේගේ හිතුවිලි දාමයට ශාස්ත්‍රුන් වහන්සේ සාදුකාර දුන්නනේ. මේ හිතපු ක්‍රමයට. ඒ නිසා ජීවිතේට මේ හිතපු ක්‍රමේ ගන්න. මේක උපක්‍රමයක් කරගන්න. ඇවිස්සෙන්න ලේසි පින්වතුනි. ඇවිස්සෙන්න ලේසි මේ සමාජයේ. ඇවිස්සෙන්නේ දක්ෂයෝ නෙවෙයි. දක්ෂයා කියලා කියන්නේ ඇවිස්සෙන තැන ඇවිස්සෙන්නේ නැතුව ඉන්නවා. ඒ ජීවිතයක් අවශ්‍ය ගන්නේ නැතුව ඉන්න ජීවිතයට තියෙන වටිනාම ගුණය ඉවසීම. ඒ ඉවසීම කියන එක මේ කෙනෙකුට පුරුදු කරන්න අමාරු නම් ඒකට තියෙන හොඳ උපක්‍රමයක් මෙන්න මේක. බලන්න මිනිස්සේ බැනගෙන එනකොට සාමාන්‍යයෙන් අපි යොමු වෙන පැත්ත තමයි ඒ බයින කෙනා ගැන හිතන්න ගන්නවා. මේ මිනිහා මට බයිනවනේ. මට ආක්‍රෝෂ කරනවනේ. මේ මං කවුරු කියලා හිතාගෙනද මට මෙහෙම කියන්නේ කියලා අපි එහෙම හිතනවනේ. ඒකෙන් ඇවිස්සලා යනවා. නමුත් බලන්න පුන්න තෙරුන් වහන්සේ හිතුවේ කොහොමද? මේ මිනිස්සයා මට බැන්නට මේ මිනිස්සයා මට ගහන්නේ නේ. ඉවසුවා. ගහන්න දෙනවා. අතින් පාරක් ගහනවා. ගහද්දි හිතනවා නෑ මේ මිනිහා මට අතින්නේ ගැහුවේ. මේ මිනිස්සයා මට ගල් ගැහුවේ නෑනේ. ඉවසනවා. ගලකින් ගැහුවොත් එහෙම ඒත් ඉවසනවා. ඉතින් මෙච්චර දුරන්නම් මිනිස්සෙකුට මේ ය아가න්න බැරි වෙයි. අඩු ගානේ පින්වතුනි මේ ඇවිස්සිල්ලක් දැන් මේ මහා පුරුෂයෙක් නෙමෙයි. මේ මහා පුරුෂයෙක් නිසා තමයි තමන්ගේ ජීවිතේ තොර කරනකම් ඉවසනවා කියන තැනට ආවේ. මේකේ ආශ්චර්යය තමයි මේ ඉවසීම උන්වහන්සේ තමන්ගේ ජීවිතයට ගලපගත්තේ අර අහපු එක ධර්මයෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙටියෙන් වදාරපු ධර්මයේ යෝනිසෝ මනසිකාර කරලා තමයි ජීවිතය ගැන මෙහෙම හිතුවේ. ඒ නිසා ඔබ තේරුම් ගන්න ධර්මයේ හැසිරෙන කෙනෙකුට තියෙන වටිනාම දේ කුමක්ද? ප්‍රඥාවයි. ප්‍රඥාවෙන් කොච්චර දෙයක් කරලා දෙනවද කියන එක තේරුම් ගන්න. අර සංක්ෂේපයෙන් ඇහූ දහම් අවවාදයෙන් ජීවිතේට මෙච්චර අර්ථයක් ගන්න බෑ. ප්‍රඥාව නොතිබ්බාන. ප්‍රඥාවෙන්මයි ධර්මයේ දකින්න තියෙන්නේ. ප්‍රඥාවෙන්මයි ජීවිතයට ධර්මය එකතු කරගන්න තියෙන්නේ. ප්‍රඥාවෙන්මයි ජීවිතේ දිනන්න තියෙන්නේ. පුන්න තෙරුන් වහන්සේ ඔය අවවාදේ කරනකොට මේ පුන්න තෙරුන් වහන්සේ ඔය දහම් කතාව කරනකොට ශාස්ත්‍රුන් වහන්සේ සාදුකාර දුන්නා. සාදුකාර ගිහිලා කියනවා සක්කිස්ස සීකෝ ත්වම් පුන්න ඉමිනා දමූප සමේන සමන්නාගතු සුනා පරන්තස්මින් ජනපදේ විහෙරති. පුන්න ඔබට ඔය දමනය තියෙනවා නම් දමනය කියලා කිව්වේ පුන්න ඔබ ඔහොම ඇවිස්සෙන්නේ නැත්තම් ඔබ අවසන්ට කිසි කෙනෙකුට බැරි නම් ධර්මයේ තුල ඔබ ඔච්චර දමනය වෙලා නම් ඔය සංසිඳීම ඔබට තියෙනවා නම් මිනිස්සුෙකුට ඇවිල්ලා මොනවා කරලවත් නොසංසිඳවන්න බැරි නම් පුන්න සුනා පරන්ත කියන ඒ ජනපදේ වාසය කරන්නට ඔබට පුළුවන්මයි. යසදානී ත්වම් පුන්න කාලම් මඤ්ඤසීති. බුදුරජාණන් වහන්සේ වදාලා පුන්න ඔබ යම් කරුණක් උදෙසා දැන් තීරණයකට ඇවිල්ලා ඉන්නවා නම් මං යන්න ඕනේ කියලා සුනා පරන්තෙට පුන්න දැන් ඒකට කාලයයි කියලා බුදුරජාණන් වහන්සේ පුන්න තෙරුන් වහන්සේට අවසර දුන්නා. ඉතින් මේක තමයි පින්වතුනි ඉවසන්ට අමාරු අයට තියෙන උපක්‍රමය.
ඉවසන්ට අමාරු අය ඉන්නවා නම් ඕන්න උපක්‍රමී. ඒ ඉවසන්ට අමාරු තැන මෙහෙම කල්පනා කරන්න දක්ෂ වෙන්න. මේ පුන්න තෙරුන් වහන්සේගේ අවවාදේ හොඳට හිතේ ධාරණය කරගන්න. ඒ හිතේ ධාරණය කරගෙන තමාව රැකගන්න. තමාව රැකගන්න තියෙන බලය තමයි ඉවසීම. ඒ ඉවසීම කියන බලය ශක්තිමත් කරගන්න. ඒ ඉවසීම කියන බලය රඳවා ගන්න මෙන්න මේ උපක්‍රමී භාවිත කරන්න. මොකක්ද උපක්‍රමේ? අපේ සුණාපරන්ත වාසී පුන්න තෙරුන් වහන්සේ නුවණින් කල්පනා කරපු ක්‍රමේ. ඒක තමන්ගේ ජීවිතේට හොඳට ගලප ගන්න. ඉතින් පුන්න තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ හොඳට අහලා ඒ දේශනාව සතුටින් පිළි අරගෙන අනුමෝදන් වෙලා බුදුරජාන් වහන්සේට පැදකුණු කරලා වන්දනා කරලා පාසිවුරුත් අරගෙන සුණාපරන්ත කියන ජනපදයට පිටත් වුණා. මේ ජනපදයට වැඩම කරලා මේ පුන්න තෙරුන් වහන්සේ වැඩ වාසය කළේ පින්වතුනි බොහෝ කාලයක් වැඩ වාසය කළේ මකුලාරාම කියන විහාරයේ. මේ මකුලාරාම කියන විහාරයේ වැඩ වාසය කරද්දී පුන්න තෙරුන් වහන්සේ විශාල ශාසනික මෙහෙවරක් කළා. හැබැයි පින්වතුනි කෙටි කාලයයි. කෙටි කාලයක ඇතුලේ විශාල ශාසනික මෙහෙවරක් කළා පුන්න තෙරුන් වහන්සේ. ඒ කෙටි කාලේ තමයි අවුරුද්ද. අවුරුද්දක් විතරයි ඔය දහම් අවවාදය ශ්‍රවණය කරපු ඒ උත්තමයන් වහන්සේ වැඩ හිටියේ. උන්වහන්සේ සුණාපරන්තයට වැඩම කරලා මකුලාරාමේ වැඩ ඉද්දි මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. ඒ මකුලාරාමේ දැන් මේ මකුලාරාමයට එනවා පුන්න තෙරුන් වහන්සේගේ බාල සහෝදරයා. ධර්මය අහලා හිත සතුට වෙලා තිබුණේ. මේ බාල සහෝදරයා දැන් මේ වෙළඳාමේ යනවා. ඔහු තමයි දැන් අයියා මහණ වුණාට පස්සේ වෙළඳාම් කටයුතු ඔක්කොම බාරගෙන කටයුතු කළේ ඔහු. ඔහු දවසක් තමන්ගේ යාළුවෝ 500කුත් එක්ක තරුණ වයසේ මිත්‍රයෝ 500ක් එක්ක නැව් නැගුණා. නැව් නැගලා මුහුදු ගමනක පිටත් වුණා. මේ මුහුදු ගමන යනකොට මේ මුහුදු ගමනේදී මේගොල්ලන්ට අතරමැදදී දූපතක් මුණ ගැහුණා. දූපතට ගොඩ වැදුනහම මෙන්න මේ දූපතේ මහ විශාල රත් හඳුන් කැලයක් තියෙනවා. මේ මුළු මේ වන පියසීම තියෙන්නේ හඳුන් ගස්. එතකොට මේගොල්ලෝ කල්පනා කරා දැන් අපි මේ වෙලෙහෙල දාන් කරන්න බඩු පටවගෙන මේ නැව්වල යනවාට වඩා හොඳයි මේ හඳුන් ගස් ටික කපා ගත්තා නම්. මේ හඳුන් ගස් කපාගෙන හඳුමුත් අරගෙන අරයන් සුණාපරන්තෙට හඳුන් මේ කාලේ හරි ගණන් කියලා. ඊට පස්සේ අර දූපතේ තිබුණ දැන් අයිතිකාරයෝ ඉන්න තැන නෙවෙයි මිනිස් වාසයක් නැති දූපතක්. පුළුවන් තරම් හඳුන් ගස් කැපුවා. හඳුන් ගස් කපනකොට උනේ මේ හඳුන් ගස් වල හිටියා අධිග්‍රහිත අමනුෂ්‍යෝ කිපුණා. මේකුන් කිපිලා මේ පිරිස ගැන වෛර බැඳගත්තා. දැන් මේ 500ක් දෙන හඳුන් කොට ටික කොහොම නැවට පටවගෙන පිටත් වුණා. පිටත් වෙනකොට මේ මුහුද මැදදී අර අමනුෂ්‍යෝ ටික එකතු වෙලා මේ මුහුද කැළඹුවා. මුහුද කලඹවලා විශාල රැලි ඇති කරලා බලන්න මේ අමනුෂ්‍යයන්ට කරන්න පුළුවන් එව්වා. රැලි ඇති කරලා මේ නෞකාව සම්පූර්ණයෙන් අනිත් පැත්ත හරවන්න ලැහැත්ති. මේ වෙලාවේ මේ පුන්න තෙරුන් වහන්සේගේ බාල සොහොයුරා හිටියනේ. මේ බාල සොහොයුරා කල්පනා කළා මේක නම් එකත් එකටම මුහුදේ කැළඹිල්ලක් නෙවෙයි. මොකක් හරි නොපෙනෙන දෝෂයක් මේ තියෙන්නේ. මේ වෙලාවේ මට පිටට ඉන්නේ මගේ සහෝදරයන් වහන්සේ විතරයි. මම සහෝදරයන් වහන්සේව සිහි කරන්න ඕන කියලා සිහි කරනකොට ඒ හිතුවිල්ලට පුන්න තෙරුන් වහන්සේට මේ වෙනකොට පුන්න කියලා කියන්නේ මහා රහතන් වහන්සේ නමක්. අරහත්ත්වේ පසක් කරලා. උන්වහන්සේ කෙලෙස් නැසලා. ඒ කෙලෙස් නැසූ රහතන් වහන්සේ උන්වහන්සේ වැඩම කළා. උන්වහන්සේව සිහිපත් කළා. උන්වහන්සේ සිහිපත් කරනකොට ඒ රහතන් වහන්සේ අහස් ගෙබට එරදිහින් වැඩම කළා. එරදිහින් වැඩම කරලා අර නෞකාවට ඉහළ අහසේ උන්වහන්සේ වැඩ හිටියා. උන්වහන්සේ වැඩියා විතරයි උන්වහන්සේගේ ආනුභාවයට අර අමනුෂ්‍යෝ ටික කොහොම පසු බැස්සා.
ඉතින් සුවසේ නැවින් අර බඩු ටික අරගෙන ඉන්න පුළුවන්කම ලැබුණා. මේක ඒතන මේ නැවේ හිටපු 500ක් දිනාම දැක්කනේ. ඉතින් මෙහෙම ආශ්චර්යයක් දැක්කම අනායාසයෙන්ම හිත පැහැදුනා. හිත පැහැදිච්චි ඒ 500 දිනා කල්පනා කළා. අපිට මේ උත්තමයන් වහන්සේ තමයි ජීවිතේ බේරගන්න උදව් කරේ. ඒ නිසා මේ උත්තමයන් වහන්සේ වෙනුවෙන් අපි මේ අරගෙන ආපු හඳුන් වලින් කුටියක් කරවන්න ඕන. ගිහින් කිව්වා ස්වාමීනි අපි සතුටුයි ඔබ වහන්සේට මේ සඳුන් වලින් කුටියක් කරවන්න. මේවා අපිට අයිති ඒවා නෙවෙයි ඔබ වහන්සේ නිසා තමයි මේවා රැකුනේ. ඒ නිසා ස්වාමීනි අපිට අවසර දෙන්න කිව්වා. එතකොට මේ රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නේ. හැබැයිම රහතන් වහන්සේ නම. අපි මේ වැඩසටහන ඉගෙන ගන්න පින්වතුනි හැබැයිම රහතන් වහන්සේලා ගැනනේ. ඉතින් ඔබ වාසනාවන්තයි මේ හොර රහතුන් පිරිච්ච කාලෙක අපි හැබැයි රහතුන් ගැන අහනවා. බලන්න මේ හැබැයිම රහතන් වහන්සේගේ ස්වභාවය. මේ රහතන් වහන්සේ බොහොම අගෙයි මට කුටියක් කරවන එක කියලා පිළිගත්තේ නැහැ. මේ රහතන් වහන්සේ කියනවා නැහැ. අපි අපගේ ශාස්ත්‍රූන් වහන්සේ උදෙසා සඳුන් වලින් කුටියක් කරවමු. ඒ සඳුන් කුටිය ශාස්ත්‍රූන් වහන්සේට හදවමු. මම ශාස්ත්‍රූන් වහන්සේව වැඩම කරවන්නට මේ කටයුතු සම්පාදනය කරන්න. ඕන්න දැන් හැදෙනවා. බුදුරජාන් වහන්සේ උදෙසා සුණාපරන්තේ කුටියක් හැදෙනවා. මේ කුටියට කියලා තියෙනවා ඒ කාලේ චන්දන ශාලා. සඳුන් ශාලාව. ඊළඟට තව නමක් කියලා තියෙනවා මණ්ඩල මාල කියලා. ඉතින් මේ මණ්ඩල මාලේ එහෙම නැත්නම් සඳුන් ශාලාව අර 500ක් දිනා එකතු වෙලා ඉතා ඉක්මනින්ම හදලා නිමා වුණා. පුන්න මහරහතන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයට එ르දිහින්ම වැඩම කරලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි සුණාපරන්තේ සදහැවත් පිරිස ශාස්ත්‍රූන් වහන්සේ උදෙසා මෙහෙම බොහෝම මේ ශ්‍රද්ධාවෙන් සඳුන් ශාලාවක් කරවලා තියෙනවා ශාස්ත්‍රූන් වහන්සේ පරිභෝග කරන සීක්වා. බුදුරජාණන් වහන්සේ තීරණය කළා වැඩම කරන්න. තනියම නෙවෙයි 500ක් මහරහතුන් එක්ක. ආනන්ද තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්දය මේ අහස් ගමන් ඇති අභිඥා සහිත රහතුන් 499කට කී දෙනෙකුටද 499කට මේ හෙට දවසේ සුණාපරන්තයට වඩින්න සූදානම් වෙන්න කියලා කියන්න කිව්වා. එතකොට මේ 499ක් වඩම්මගෙන යන හේතුව අපිට ඉස්සරහට මේ දැනගන්න ලැබෙනවා. ඒකේ මේ ශාස්ත්‍රඥ වහන්සේගේ මේ බුද්ධ ශාසනයේ අසිරිය ගැන පින්වතුනි හිත සතුටු කරගන්න. හරි පුදුම සහගතයි බුදුරජාණන් වහන්සේලා මේ බුද්ධ කෘත්‍ය කරපු අපූර්ව උන්වහන්සේලා ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ තිබුණ අනාගතයේ දකිනා නුවණි සියල්ල දකිනා නුවණි උන්වහන්සේ කටයුතු කරපු හැටි හරි ආශ්චර්යයි. ශ්‍රාවකයෝ විදිහට අපිට ගොඩාක් හිත සතුටු කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒ 499ත් එක්ක අහස් ගැබෙන් වඩිනවා කොහෙටද? සුණාපරන්තෙට. ඒ සුණාපරන්තෙට වඩින ගමන අතරේ තියෙනවා සච්චබද්ද කියලා පර්වතයක්. ඔන්න බහලා තියෙනවා. සච්චබද්ද කියන නම ඔබහලා තියෙනවා. මේ සච්චබද්ද කියන පර්වතයේ ඉන්නවා සච්චබද්ද කියලා මේ තවුසෙක්. මේ තාපසයා ඒ ප්‍රදේශයේම පිරිසව පහදවගෙන මිත්‍යාවක් පතුරවන කෙනෙක්. හැබැයි පින්වන්තයෙක්. පින් තියෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සච්චබද්ද පර්වතයට වැඩම කළා. සච්චබද්ද පර්වතයේදී සච්චබද්ද තවුසාට දහම් දෙසුවා. ඒ ධර්ම දේශනාව ඉතා කෙටි දේශනාවක්. ඒක අහලා ඉවර වෙනකොට අර සච්චබද්ද තවුසා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අභිඥාලාභී. ආශ්චර්යයි ශාස්ත්‍රඥ වහන්සේ. ආශ්චර්යයි ශ්‍රී සද්ධර්මය. ඒ බුදුරජාණන් වහන්සේ විසින් ඒ සච්චබද්දව අරහත්වේ හික්මෙව්වා. සච්චබද්ද මහරහතන් වහන්සේත් ඒ ගමනට එකතු වුණා. එතකොට 509යි. සුණාපරන්තේට ශාස්ත්‍රඥ වහන්සේත් ඒ 500ක් වූ මහරහතන් වහන්සේලාත් වැඩම කරලා ඉතින් බුදුරජාණන් වහන්සේ අර මණ්ඩල මාලේ එහෙම නැත්නම් චන්දන ශාලාව පිළිඅරගත්ත පරිභෝග කළා.
එහි හිටපු පිරිසට ධර්ම දේශනා කරලා ශාස්ත්‍රඥ වහන්සේ ආයෙමත් වැඩම කළා. ඒ වැඩම කරනකොට තමයි ආරාධනා කරලා තියෙන්නේ නර්මදා කියන නාරජුරුව බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා අනේ ස්වාමීනි ශාස්ත්‍රඥ වහන්සේ නර්මදාවට වඩිනසේක්වා. බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතුන් එක්ක නර්මදාවට වැඩම කළා. නර්මදා නාරජුරුවන්ගේ විමානේ තියෙන්නේ එහි වැඩම කරලා ශාස්ත්‍රඥ වහන්සේ සුළු මොහොතක් වැඩ ඉඳලා යලි වඩින්න සූදානම් වෙනකොට නාරජුරුව කිව්වා ස්වාමීනි අපිට වන්දනා කරන්න තියා. ආන්නේ වෙලාවේ ශාස්ත්‍රඥ වහන්සේ නර්මදාවේ නාරජුරුවන්ගේ ඒ නාග භවනේ ඒ භූමියේ සිරිපා සටහනක් පිහිටෙව්වා. ඒ තමයි නර්මදා නදියේ මේ නර්මදා නදියේ වැලි තීරයේ පිහිටවපු සිරිපා සටහන. ඔබ අහලා තියෙනවනේ නර්මදාවෙත් එක සිරිපා සටහනක් තියෙනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ යලි වැඩම කරන්නේත් සත්‍යබද්දේ හරහා. එතකොට බුදුරජාණන් වහන්සේ සත්‍යබද්ද මහරහතන් වහන්සේට කියනවා සත්‍යබද්දේ ඔබ බොහෝ කාලයක් මිනිස්සු නොමග යවුවා. ඒ නිසා දැන් ඔබ මේ මිනිස්සුන්ට යහපත සලසන්න ඕන කිව්වා. සත්‍යබද්ද පර්වතයේදී සත්‍යබද්ද මහරහතන් වහන්සේ එදා දහම් කතාව කරලා මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. මිනිස්සු පැහැදුනා. බුදුරජාණන් වහන්සේ එතනත් සත්‍යබද්ද පර්වතයේ මතත් සම්බුදු සිරිපා සටහන පිහිටෙව්වා. බොහෝ කාලයක් යහපත පිණිස හිතසුව පිණිස වන්දනා කර කර පින් රැස් කර ගන්නට. ඉතින් ඕන් ඔය සිදුවීම් සියල්ල සිද්ධ වුණා. සුණාපරන්තේ අර මේ 500ක් දින පුන්න තෙරුන් වහන්සේ ළඟ මහාන වුණා. මහාන වෙලා රහතන් වහන්සේලා බවට පත් වුණා. ඊළඟට මේ ඒ 500 දෙනා පැවිදි වුණාට පස්සේ ඒ 500 දෙනාගේ බිරින්දෑවරුත් බුද්ධ ශාසනය පැවිදි වුණා කියලා මේ අපේ බණ පොත්වල සඳහන් වෙනවා. ඉතින් මේ විදිහට සුණාපරන්තයට වැඩම කරපු මේ පුන්න මහරහතන් වහන්සේගේ ශාසනික මෙහෙවර මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. අවුරුද්දක් ඇතුළතදී 500ක් උපාසකවරුන්ටත් ධර්ම අවබෝධ කරෙව්වා. අවුරුද්දක් ඇතුළත 500ක් උපාසිකාවන්ටත් ධර්ම අවබෝධ කරවලා ඒ අවුරුද්ද ඇතුළේදීම ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කළ අපගේ පුන්න මහතෙරුන් වහන්සේ පිරිනිවන් පාවදාලා. සුණාපරන්තයේදීම උන්වහන්සේ පිරිනිවන් පෑවා. ඉතින් මේ පිරිනිවන් පාපු සුණාපරන්ත පුන්න මහරහතන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ වදාලා පණ්ඩිතෝ භික්කවේ පුන්නෝ කුලපුත්තු. මහණෙනි මේ පුන්න කියලා කියන්නේ බොහෝම ඥානවන්ත කෙනෙක්. ධර්මය අහලා ඒ ධර්මයෙන් ශාස්ත්‍රුන් වහන්සේව වෙහෙසටපත් කළේ නැහැ. ඒ ධර්මයේ ඊට ඉක්මනින්ම අවබෝධ කළා. පරිනිබ්බුතෝ භික්කවේ පුන්නෝ කුලපුත්තෝති. මහණෙනි මේ පුන්න කියලා කියන්නේ ධර්ම අවබෝධ කරගෙන අරහත්ත්වේ පසක් කරලා පිරිනුවම් පාපු රහතන් වහන්සේ නමක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ පුන්න මහරහතන් වහන්සේ පිරිනුවම් පාන වෙලාවේදී මේ සුණාපරන්තයේදීමනේ පිරිනුවම් පෑවේ. ඒ පිරිනුවම් පාන වෙලාවේදී එකම එක ගාථාවක් කිව්වා. ඒ ගාථා රත්නේ තමයි උන්වහන්සේ පිරිනුවම් පාන්නට පෙර කරපු අවවාදය. ඒක තමයි පින්වතුනි තේර ගාථා පොත් වහන්සේගේ අන්තර්ගත වෙන්නේ. බලන්න මේ ගාථාව. සීලමිදේව ඉද අග්ගං පඤ්ඤවා පන උත්තමෝ මනුස්සේසුච දේවේසු සීල පඤ්ඤානතු ජයං. උන්වහන්සේ වදාලා මේ ශාසනයේ සීලය කියන්නේ උතුම් දෙයක්. ඒ වුණාට ගොඩාක් උතුම් වෙන්නේ නුවණ දියුණු කළ ජීවිතයයි. ඒ කිව්වේ ප්‍රඥාවන්ත ජීවිතය. මිනිසුන් අතර වුණත් දෙවියන් අතර වුණත් සීලවන්ත නුවණත්තාටමයි ජය ලැබෙන්නේ. මේ ගාථා වදාළේ අපගේ පුන්න මහරහතන් වහන්සේ. සුණාපරන්ත වාසී
පුන්න මහරහතන් වහන්සේ. ඉතින් සොඳුරු සීලයකින් වැඩ හිටපු, සොඳුරු ප්‍රඥාවකින් වැඩ හිටපු බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන පිරිනිවන් පා වදාළ ඒ උතුම් සුනාපරන්තවාසී පුන්න මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ පුන්න මහරහතන් වහන්සේ ඇතුළු සැබෑම රහතන් වහන්සේලා යම් අමා නිවනක සැනසුනාද අපටත් ඒ අමා නිවන අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද මේ ධර්ම දේශනාව තුළින් ජනිත සියලු පුණ්‍ය ධර්මයෝ සක්දෙව් රජුන්, සතරවරන් දෙවිවරු, සෙන්පති දෙවිවරු ඇතුළු සදෙව් ලෝකවාසී සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරු මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශ්‍රය ඉසුරින් වැඩෙත්වා. දෙවියන්ගේ රැකවරණ අපට සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් 2003 දෙසැම්බර් මාසයේ 12 වන දින මිය පරලෝ ගිය රෝහිණී රත්නායක ආච්චි අම්මාට අනුමෝදන් වෙත්වා. හදිසි අනතුරක් හේතුවෙන් මිය පරලෝ ගිය චංචලා ගුණරත්න මිතුරියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දෙනාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන්ව ඒ ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්ත වශයෙන්ම සැපයට පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. සුජීවත්ව සිටින චාමිනී ගීතාංජලි මෑණියන්ට, සුනිල් ගුණසේන පියාණන්ට සහ සියලු ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස මේ පින් හේතු වේවා. උපේක්ෂා රණවක දියණියටත් මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන්ව නිරතුරුව උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත්, සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් මේ සියලු පින් එක ලෙසම හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩල සියලු දෙනාටත්, සුපින්වත් ඔබටත් මේ සියලු පින් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත සැලසේවා. ගෞතම ශාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්ට ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.